ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. වාඩි වෙන මගේ ආදර ප්‍රමාන්තනේ. ඇතුලේ තව ඉඩ තියෙනවා. ඔබ මැද දොර කවුද නැහැ වහන්නේ නේද? හුළඟට වැහෙනවද මැද දොර? ඒක අරින්න. මැද දොරයි දැන් නැහැ වහන්නේ. මැද දොර අර දාන්න. එතන අනිත් අර ස්ක්‍රීන් එක පේනවා. මගේ ආදර ප්‍රමාන්තනේ අද දවසේ වචනය අයිති කරගන්න. අද දවසේ වචනය ස්වාමින් වහන්සේ කතා කරන දේ. උන්වහන්සේ ඔබව මාව ගමනක පැහැදිලි ගමනකට එක්කගෙන යන්නේ. මේ ගමන තුල මය ආදර ප්‍රමාන්තනේ අපි උන්වහන්සේ එක ජුවාම් 4:20 වෙනි වගන්තියේ කතා කරලා කියනවා. එක ජුවාම් 4:20 උන්වහන්සේ පැහැදිලිවම කතා කරන වචනයක් තියෙනවා. බලන්න උන්වහන්සේ කතා කරලා කියනවා මේ දෙවියන් වහන්සේගේ ආදරය සහ සහෝදරයාගේ ආදරය. යමෙක් මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි කියමින් තම සහෝදරයාට වෛර කරයි නම් බොරුකාරයෙකි. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැකිය. මගේ ආදර ප්‍රේමාන්තනේ මේ චතාරිකය අපි ඇතුළට යනකොට මම අවදි වෙන්නට ඕනේ මගේ ඇතුලේ අවුලක් තියනවා කියලා. දවසින් දවස එක එක සිද්ධි හරහා මේ ඇතුලේ රොන් මඩ වගේ තියෙන දේවල් උන්වහන්සේ එළියට ගන්න ඕනේ. ඒකයි මේ චතාරිකයේ තේරුම. ඒ ගත්තේ නැත්තම් තේරුමක් නැහැ. ඒ නිසා ඔබව කැළඹෙන කාලයක්. කලත්තන කාලයක්. එනිසා ඔබගේ පවුල් වල ප්‍රශ්න අරගල ගට්ටන සිද්ධි එළියට ඇවිල්ලා චොර වෙලා යන කාලයක්. හැබැයි ඒකයි ගොඩාක් වෙලාවට මැදිහත් කණ්ඩායම මැදිහත් යාඥා කණ්ඩායමත් එක්ක මේ කටයුත්ත අතරම ඒක ස්වාමින් වහන්සේම කරපු දෙයක් කරගෙන යද්දී ස්වාමින් වහන්සේ මහා පුදුම විදිහට ඒ ගට්ටන ASCII උන්වහන්සේගේ හඬ ඇහෙන්න දෙනවා. ඒක මට මතකයි හැම චතාරිකයකම මම ජීවිතේ පටලගත්ත අනාගත තැන් තිබුණා. හැබැයි මම ආදර ප්‍රේමන්තනේ මේක වෙන්න ඕනේ. ඒක උන් නැත්තම් ඩිස්ටර්බ් උන් නැත්තම් ඒක ප්‍රශ්නයක්. ඒක ඔබව ඩිස්ටර්බ් වෙන්න ඕනේ. ඒ වචනේ ඔබව කලත්තන්න ඕනේ. ඒතකොට ඒ කලත්තන අත්දැකීමේදී ස්වාමීන් වහන්සේ අද ඇත්තටම චැලෙන්ජිං වර්ඩ් එකක්. අද වචනය උන්වහන්සේ ඔබව මාව සම්පූර්ණයෙන්ම අවුල් කරනවා. කෙනේ තැනදී ඔබව මාව ලොකු ප්‍රශ්නාර්ථයක නතර කරන වචනයක්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තනේ අද උන්වහන්සේ පළවෙනි කියවීමේ කතා කරන වචනය බලන්න. මේ වචනය අපි අයිති කරගන්නවා. දැන් එසකේල් 18 අපි පළවෙනි වගන්තියත් අයිති කරගමු. පළවෙනි වගන්තිය බලන්න. සමිදානන් වහන්සේ මට යලිත් මෙසේ වදාළසේක. පියවරු ඇඹුල් මිදිපල කෑවෝය දරුවන්ගේ දත් හිරි වැටුනේය. පියවරු ඇඹුල් මිදිපල කනකොට දරුවන්ගේ දත් හිරි වැටෙනවා. ඒ කියන්නේ දැන් මේක තාත්තා ලැඹුල් කන්නේ දරුවන්ගේ දත් හිරි වැටෙන. මා රාණ්ඩුවක් ඒක නේද? මගේ ආදරේ ඒ කියන්නේ මේක කතා කරන්නේ ජෙනරේෂනල් සින් පරම්පරාවෙන් එන පාපය. ජෙනරේෂනල් සින් ඔබව මාව පාපයට ඇදලා දාන විදිය. ඒක පරම්පරාවෙන් නමුත් උන්වහන්සේ කතා කරලා කියනවා දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ යන ප්‍රස්තාව පිරුල නුඹලා ඊශ්‍රායල් රටෙහි නැවත කියන්නේ මන්ද? ඊශ්‍රායලෙහි මේ ප්‍රස්තාව පිරුල මින් පසු කියන නොලැබේයයි මහෞත්තම දෙවි ස්වාමින් වහන්සේ වන මම මගේ නාමයෙන් දිවුරා කියන්නේ. බලන්න හැම ජීවිතයක්ම මට අයිතිය. පියාගේ ජීවිතය මෙන්ම පුත්‍රයාගේ ජීවිතයත් මට අයිතිය. පාපයේ ප්‍රතිවිපාකය විඳින්නේ පව් කළ පුද්ගලයාමය. වෙන කවුරුත් නෙමෙයි පව් කරපු කෙනා ඒකේ ආනිසංස විඳිනවා. මගේ ආදර ප්‍රේමන්තනේ ඔබගේ මගේ දහම තුල ඉගැන්වීම වෙනස්. දැන් අපි බෞද්ධ දර්ශනය අයිති කරගත්තොත් ඒකේ ඉගැන්වීම බැලුවොත් අපි දකිනවා අපි කෙනෙක්ව මැරුණයින් පස්සේ එයාගේ කුසල් අකුසල් මනිනවා. එයා කළ පව්පින් මැනලා තමයි ඊළඟ භවයේ උපදින්නේ. ඉතින් දැන් මෙතන මේ කළුවා කියලා බල්ලෙක් ඉන්නේ. කළුවා එහෙම හෙල්මට් දාගෙන කැප් දාගෙන ආවොත් එනම් නිකන් නෝමල් බල්ලෙක්. හෙල්මට් කැප් එහෙම දාගෙන ආවම මරාගෙන පුරාගෙන යනවා. තේරුණාද කියන්නේ? මං හිතන්නේ ගියාත්මේ බයිසිකලේ හැප්පිලා වගේ මොකක් හරි එකක් ඇති නැද්ද? මොකක් හරි අවුලක් තියෙනවා නැද්ද? ඉතින් කෙසේ වෙතත් දැන් ඒක මම කියන්නේ වෙන මේකක් පහත් කරනව නෙමෙයි. නමුත් ඒක වෙන ආත්මයක්. දැන් ඊළඟ ආත්මේ උපදින්න කල පව්පින් මන් ලබනවා.
නමුත් මතක තියාගන්න ඔබගේ එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ ඔබ කරන හොඳ ටික දැන් උන්වහන්සේ ෆයිල් එකක ලියාගෙන ඉන්නවා. හරිද? කළ හොඳ ටික ඔක්කොම ලියාගෙන ඉන්නවා. ඊට පස්සේ කළ පව් ටික වෙනම ලියාගෙන ඉන්නවා. ඒක මැනලා බලලා තමයි ජජ්මන්ට් එක. එහෙම එකක් නන්නේ. අද වචනේ කියන්නේ ඒකයි. ඒ ජජ්මන්ට් එක වෙනස්. ඒ විනිශ්චය වෙනස්. බලන්න වචනේ කතා කරලා කියන. ඒ දුෂ්ටයා තමා කළ සියලු පාප වලින් හැරි මගේ සියලු පනත් පවත්වමින් නීති ගරුකවද අවංකවද සිටියොත් ඔහු සැබවින්ම නොනැසී ජීවත් වන්නේය. ඒ කියන්නේ දුෂ්ටයෙක් පව් ගොඩාක් කරලා එක තැනකදී ජීවිතය වෙනස් කරගන්නවා. උන්වහන්සේට වැඩක් නැහැ අතීතයේ පව කළ පව්. මගේ ආදරේ ප්‍රේමවතුනි මේක අති සුන්දර අත්දැකීමක්. අති සුන්දර අත්දැකීමක්. ජේසුස් කියනවා ඒ හැරෙන වෙලාවේ එච්චරයි මට අතීතයේ වැඩක් නැහැ. නමුත් ඔබ දන්නවා බුදුහාමුදුරුවන්ගේ ජීවිතය බුදුහාමුදුරුවන් දේවදත්ත බුදුභවය ලබලා ඉන්නේ නැද්දි බුදුහාමුදුරුවන් සිද්ධාර්ථ බුදුභවය ලබලා ඉන්න භවයේදී දේවදත්ත කඳු මුදුනක ඉඳන් ගලක් අතෑරලා ඒකේ පොත්ත ඇවිල්ලා පොත්තක් කැඩිලා බුදුහාමුදුරන්ගේ කකුල තුවාල වෙනවා. ඇයි ඒ? පෙර භවයක කරපු පාපයක්. බුදු භව ලැබුවත් එක භවයක කරපු පාපය පරිසම් දුන්නා එතන. මගේ ආදර ප්‍රේමන්තේ. ඔබට මට එහෙම දෙයක් අදාළ නැහැ. ඔබ ජීවිතේ U-turn එක ගන්නවද? ඒ U-turn එක ගත්ත වෙලාවෙන් පස්සේ උන්වහන්සේට අර අතීතයේ වෙච්ච කිසිම දෙයක් වැඩක් නැහැ. ඒකයි ජෝනා මූදට පැන්න ගමම්ම තාසිස් නිනිවේ නම් තාසිස් කිලෝමීටර් 3400 ගණක් වුණාට ඒක දෙවියන් වහන්සේට අදාළ නැහැ. දෙවියන් වහන්සේට අදාළ නැහැ. උන්වහන්සේ වෙන ඒ කියන්නේ උන්වහන්සේ වෙත හැරුණා නම් ඒක එච්චරයි. මගේ ආදර ප්‍රේමාන්තයනි මේක ඇත්තටම යථාර්ථයක් වෙන ජේසුගේ ජීවිතයත් එක්ක. ජේසුගේ ජීවිතය හැම පාපයකටම දඬුවමක් තියෙනවා. ඒක අපි කියන්නේ කර්මය කියලා කියන්නේ එකයි. ඒකයි අපි කතා කරලා කියන්නේ හේතුඵලවාදය. සෑම ක්‍රියාවකටම සමාන උද ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා. ඒ පාව් කරොත් ඒක පරිසම් දෙනවමයි. හැබැයි මම ප්‍රේමවන්තනි මේක ජේසුගේ අත්දැකීමත් එක්ක වෙනස්. හැම ස්වාමීන් වහන්සේ කතා කරන දේ බලන්න. ඔහු කළ ඔහුගේ සියලු වරද උට විරුද්ධව සිහින් ඔක්කොම ලැබේ. ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨකම නිසා ඔහු ජීවත් වන්නේය. ඒ කියන්නේ ඒ මොහොතේ ස්වාමීන් වහන්සේට සම්බන්ධ වුණා නම් එච්චරයි. උන්වහන්සේ තාත්තා කෙනෙක් මිනිසක් විනිශ්චයකාරයෙක් නෙමෙයි. උන්වහන්සේ විනිශ්චය කරන දවසක් තියෙනවා. ඒ දවසේදී යම් පචන් නැහැ. හැංකි පැංකි නැහැ. ඒ දවසේදී අනේ පවුනේ අනේ නෑ ඒව කතන්දරයක් නෑ. විනිශ්චය කරන දවසේදී උන්වහන්සේ බරපතල විදියට ඔබ විනිශ්චය කරනවා. නමුත් උන්වහන්සේ කතා කරන්නේ මේ ලෝකේ ජීවත් වෙන මේ කාලය. මේ ජීවත් වෙන කාලේ ඔබ ඒ U-turn එක ගන්නවා නම් ඒ විසිත වෙනස් කර ගන්නවා නම් ඔබගේ අතීතයේ වෙච්ච දේ උන්වහන්සේට අදාළ නෑ මගේ ප්‍රමාන්තනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තනි. ඒ නිසායි මේ උන්වහන්සේ ආරාධනා කරන්නේ මේ U-turn එක ගන්න. දැන් එක ෆාදර් කෙනෙක්ට ඇවිල්ලා එක කාන්තාවක් කිව්වලු ෆාදර් මට දෙවියන් වහන්සේ කතා කරනවා කියලා. ඒ ෆාදර් කිව්වලු දෙවියන් වහන්සේ කතා කරනවා. දැන් ෆාදර් එක ජෝක් එකක්. හරිද? ෆාදර් කිව්වා අර ඊළඟ සැරේ කතා කරපු වෙලාවේ මගේ පව් ටික මොකද්ද කියලා අහන්නකෝ බලන්න දෙවියන් වහන්සේ කතා කරනවා නම් කියලා දැන් යව්වලු. දැන් ගිහිල්ලා ෆාදර් මාස දෙකකට පස්සේ මෙන්න එනවලු ගෑනු කෙනා ෆාදර් කිව්වා වගේ නෙමෙයි දැන් මොකක් කතා කරලා දන්නේ නැහනේ. දැන් ඊට පස්සේ ඉතින් ඔෆිස් එකේ සෙනග කට්ටියක් ඉන්න දැන් පව් කිව්වොත් විනාශයක් නෙවෙන්නේ. මේ මගේ නෙමෙයි හොඳ වෙන ෆාදර් කෙනෙක් හරි. ඊට පස්සේ මම දැන් පව් කිව්වොත් මාර දෙන්න වෙන්නේ කියලා ඔෆිස් එකේ කට්ටියම එහාට මෙහාට යනකම් ඉඳලා දෙවියන් වහන්සේ කතා කරා. ඔව් ෆාදර් කතා කරා උන්වහන්සේ. ඒ කියන්නේ කිව්වද? කිව්වද පව්? මගේ පව් ගැන අහුවද? ඔව් ෆාදර් ඇහුවා. මොනවද කිව්වේ? දැන් මාද මාරාන්තික බයින්නේ දැන් මේ මිනිස්සු ඔක්කොම මොනවද කිව්වේ? උන්වහන්සේ කිව්වා මතක නැහැ කියලා. කොමිසෙම කියපු පව් මතක නැහැ කියලා.
මගේ ආදර ප්‍රමාතයනි. උන්වහන්සේ කවදාවත් ඒ කෝන්තර තියාගෙන ඉන්නේ නැහැ. සමහරට අපිට තියෙන පොඩි අවුලක්. කොමිසම් කරලා දැන් කොමිසම් ෆාදර් නිකන් හරියට කතා කරේ නැහැ ෆාදර්. කොමිසම් ෆාදර් නිකන් කලබලේ වගේ හිටියේ නේ. ෆාදර් නිකන් උත්තර දුන්නේ නැහැ මම කොමිසම් උන්නේ නැහැ වගේ. කොමිසම් ඔබට උන්නේ නැහැ වගේ වුණාට ස්වර්ගෙ වෙන්නේ නැති නෑ. ඔබ ඩෙලිබරේට්ලි පාපය හංගගෙන දැන් පාපයක් හංගගෙන ඩෙලිබරේට්ලි ඔබ හංගගෙන පව් කරොත් කොමිසම් කරොත් කොමිසමත් පාපයක්. ඒක වෙනම පාපයක්. කියන්නේ ඕන කමින් එක හංගන මතක නැති පව් වලටත් සමාව. ඒකට ඔක්කොම දානවා. නෑ මතක නෑ ඒක මතක නෑ අයම්මෝ. ඒක මතක නෑ. ඒක මතක නැති ලිස්ට් එකට දාලා කොමිසම් කරනවා. බලාගෙන ඉන්න හම්බ වෙනකන්. මගේ ආදර ප්‍රේමන්තනේ. එහෙම නැතුව ඔබට අවංකව ඔබ ජේසුස් පීතුමෙක් ගාවට ගිහලා අවංකව කොමිසම් කරා ෆාදර් අදාළ නෑ. කොමිසමේ ෆාදර්ව අදාළම නෑ. ඒකෙන් අදහස් කරන්න එපා අර සිංහල තේරෙන්නේ නැති ෆාදර් කෙනෙක් නැත්තම් කන්න ඇහිද ගාව ගැන කියලා ඔක්කොම කියලා එනවා නැද්ද? ෆාදර් අදාළ නෑනේ නැද්ද? මගේ ආදර ප්‍රේමවන්තේනේ. ඉතින් දවසක් පොලිමේ ඉන්නවලු කට්ටිය කොල්ලෝ සෙට් එක. හරිද? කොල්ලෝ සෙට් එක අපේ තාත්තගේ ඉස්කෝසෙන් බෙනෙඩික් එකේ තාත්තා කිව්වේ කතාව. කොල්ලෝ සෙට් එක කට්ටිය ඉන්නද්දි එකපාර දැන් කොල්ලා දන ගහපු ගමන් පව් කියන්න ගන්න දන ගහපු ගමන් මොනවද මිනිහෝ කරේ කියලා බැන්නලු. ඒ කියන්නේ උඹ බැලුව මාර පාපයක් කරලා දන්නේ නැහැ නේ කියලා. මොනවද මිනිහෝ කරේ කියලා. දැන් මේ ෆාදර් උත්තරම ගෙන්ද කියලා. බලද්දී ෆාදර්ගේ කකුලේ තුවාලයක් ඒ තුවාලෙ උඩ දන ගහලා තියෙන්නේ. මගේ ආදර ප්‍රේමවන්තනේ. ඒකයි මොනවද මිනිහෝ කරලා තියෙන්නේ කියලා. මිනිහා ඉවරයි. මගේ ආදර ප්‍රේමවන්තනේ. ඉතින් එතනදී ඔබ අවංකව පාප උච්චාරණය කරනවා නම් ඒගේ පාපයයි කියන්න ඕනේ මේක වැඩේ මුළු හැමදාම එකම පාපය කියනවා. අර කොමිසම් අංගාන කොමිසම් කළාද? නැවත කරාවාද? මම ආදර ප්‍රේමවන්තනේ අදාළ නැහැ. ඔබ අවංකව පාප උච්චාරණය කරා නම් එදා දවසෙන් පස්සේ පාපේ ගන්න. ස්වාමීන් වහන්සේ ගාවට යන්න. ඒ යූටර්න් එක ගත්ත ගමන්ම ඔබගේ ජීවිතේ මොකක්ද වුනේ කියන එක අදාළම නැහැ ස්වාමීන් වහන්සේට. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ ඊළඟ වගත්තිය බලන්න. දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරි ජීවත් වීම මිස ඔහු නැසී යාම කිසි කලකින්වත් මට සතුටක් වනු ඇද්දැයි මහෞත්තම දෙවි ස්වාමීන් වහන්සේ අසනසේක. අපිට තමයි මට මෙහෙම කරපු එකාව මක බෑ වෙන්න ඕනේ. මට මෙහෙම කරලා මම මෙච්චර ඒදම් උයන මවලා නැත්ද ඔක්කොම ගස් මවලා ඔක්කොම මුට මම කිව්වේ මේ එක ගහෙන් කන්න එපා කියලා. නැත්ද හැත්ති කරේ ඒකෙන්ම කෑවනේ. මුන්ට විනාශ වෙන්න ඕනේ. නැත්ද මෙන්ට කලෙහා ගුණ නැති අවනම් සත්තු නැද්ද මුන්න සත්තු හොඳයි නැද්ද එහෙම දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ඒක කන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ ජේසුත් එක්ක කතා කරලා තිබුණේ පුතේ මේගොල්ලෝ මේක කනවා. ඔයා යන්න ගලවන්න. යකාගේ සැලැස්මට වඩා එහා සැලැස්මක් තාත්තා ගාව තිබුණා. එනිසා ඔබ ජීවිතයේ අවංකව හැරෙන තැන උන්වහන්සේ එකයි කතා කරලා කියන්නේ එක පේදුරු 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ උන්වහන්සේ පැහැදිලිවම ඔබට කතා කරලා කියන වචනය 2 පේදුරු 3:8 වන්න 2 පේදුරු 3:8 ඔව් උන්වහන්සේ කතා කරලා කියන වචනේ බලන්න. උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමන්තේ පව්කාරයෙක් එත් සමිදානන් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් වෙන්නේ අවුරුදු 1000ක් එක දවසක් වෙන්නේ යන වැදගත් සත්‍ය අමතක නොකරන්න. පමාවී ඇතැයි සමහරු සිතන නමුත් සමිදාන වාසසිය පොරොන්දු විට කිරීමට පමාවී නැත. එහෙත් කිසිවෙකු විනාශ වීම උන්වහන්සේගේ කැමැත්ත නොවන බැවින් කිසිවෙකු විනාශ වීම උන්වහන්සේගේ කැමැත්ත නොවන බැවින් සියල්ලන්ට පසුතැවී සිත හරවා ගැනීම සඳහා අවස්ථාවක් ලැබුණු පිණිස උන්වහන්සේ ඔබ ගැන බොහෝ කල් ඉවසනසේක. ඔබට chance එකක් දෙනවා හැරෙන්න. අපි කියනවා ඒකට අනුග්‍රහ වරප්‍රසාදයක්. ඒ වෙලාවේ දෙන්න හැරෙන්න දෙන අවස්ථාවක්. ඒක ඔබ අතපසු කරොත්, ඒක ඔබ අතහැරියොත් ඒ අවස්ථාව ඉවරයි. ඒක ආයි හම්බ වෙන්නේ නැහැ. උන්වහන්සේගේ කරුණාව නිසා තව අවස්ථාවක් දෙයි. මගේ ආදර ප්‍රේමන්තයනි, ඒ නිසා තමයි යම්කිසි කෙනෙක් පාපෝච්චාරණය කරන්න ඕන කියලා කිව්වොත් පියතුමෙක්ට මොනම හේතුවක් නිසාවත් කල් දාන්න බෑ. අපිට අහන්න පුළුවන්. චුටක් ඉන්න පුළුවන්ද කියලා මට අහන්න පුළුවන්. එයා කිව්වොත් නෑ ෆාදර් I want it immediately කියලා කිව්වොත් ඒක ඒ වෙලාවෙම මොන දේ තිබුණත් අහන්න ඕනේ. ඒක කල් දාන්න බෑ. ඒ අනුග්‍රහ වරප්‍රසාදය ඒ මොහොත අතිශයින් වැදගත්.
පාපොච්චාරණය කවුන්සලින් දෙකක්. පාපොච්චාරණය පාපය කෙටියෙන් කිව්වා සමාව දීලා. ඒක විස්තරාත්මකව කතා කරලා ඇනලයිස් කරන එක වෙනම කතන්දරයක්. ඒතර අඩුම ගානේ අපිට හදිස්සි නම් කියනවා මම කියලා තියෙනවා අඩුම ගානේ ඔබගේ පව් ටික කියන්න මම එක වචනයකින් පොඩි ඇඩ්වයිස් එකක් දීලා සමාව දෙන්නම්. එහෙම දීර්ඝ කතා කරන්න මේ වෙලාවේ බෑ කියලා. පැය 3ක 4ක පාපොච්චාරණත් අහලා තියෙනවා මගේ ප්‍රමාන්තනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔබගේ ජීවිතයේ ඔබගේ ජීවිතයට අවස්ථාවක් දෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අද වෙන්න ඇති. ඒක මේ මොහොත හැම වෙලාවෙම ජේසු ඔබට අවස්ථාවක් දෙනවා. ඒ U-turn එක ගන්න. උන්වහන්සේ දෙවෙනිව කතා කළා කියනවා ධර්මිෂ්ඨයාගේ ජීවිතය බලන්න. ඒ ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමින් හැරී අධර්මිෂ්ඨකම් කොට දුෂ්ටයා කරන සියලු පිළිකුල් ක්‍රියා කළොත් ඔහු ජීවත් වේද? ඔහු කළෝගේ අධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහි නොකර ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහි කරනු නොලැබේ. ඔහු කළ ඔබගේ දෝහිකම නිසාත් ඔහු කළ ඔහුගේ පාප නිසාත් ඔහු නසින්නේය. ස්පිරිචුවල් වෝර්නිං එකක්. නිසා කවදාවත් ඔබට බෑ ඔබ දැන් ධර්මිෂ්ඨයි දැන් ඔක්කොම හරි මට නම් කිසි අවුලක් නෑ කියලා යන්න එපා. හැම තිස්සෙම සිහිසන් ඇතිව අවදිව ඉන්න. මගේ ජීවිතේට මොකද වෙන්නේ? මගේ ජීවිතේ කොහෙද යන්නේ? යකා හිතා ගන්න බැරි විදියට වෙනම සාර්ථක පැත්තක් පෙන්නලා මගේ ජීවිතය අසාර්ථක තැනක ඔබ වවුල් කරන්න පුළුවන් මගේ ප්‍රමාන්තයනේ. එනිසා ස්වාමීන් වහන්සේ කතා කළා කියන්නේ ලෝකයේ මිම්ම අද සුවිශේෂය බලන්න උන්වහන්සේ කතා කරන වචනය ලෝකයේ මිම්ම නෙමෙයි. ලෝකයේ මිම්ම නෙමෙයි. ලෝකේ ධර්මිෂ්ඨකමින් ඔබ පරිසිවරයන්ද විනයදරයන්ද අභිබවා යන්න. මන්ද ඔබ ධර්මිෂ්ඨකමින් විනයදරයන්ද පරිසරයන්ද ඉක්මවා නොගියොත් ඔබ කිසිසේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්න හොයයි ඔබට කියමු. ඒ නිසා එහා පැත්තේ සොපියයි මෙහා පැත්තේ ජොසියයි ඉස්සරහා නැද්ද ඇසිලියයි අදාළ නැහැ අපට. ලෝකේ කොහොමද කටයුතු කරන්නේ අදාළ නැහැ. ඒකෙන් අභිබවා යන්නට ඕනේ. සමහර වෙලාවට ඔබගේ ස්වාමිවත් සිස්ටමත් අදාළ නැහැ. සමහරට ඒ ජීවත් වෙන විදිහ අවුල්. තේරුණාද කියන එක? අන්ධයෙක්ට අන්ධයෙක් මඟ පෙන්වන්න බැරි තැනක. ඒ නිසා සමහර වෙලාවට අපිට වඩා ඔබ ලස්සන එහා තැනක ඉන්නේ. ඒ නිසා එතන නතර වෙන්න එපා. කිසිම පුද්ගලයෙක් තුල නතර වෙන්න එපා. එයාගේ දේ එයා අරගෙන යයි. හැබැයි ඔබ පරිසිවරයා විනයදරයට එහාට යන්න. ඒ කියන්නේ සමහරවිට ඔබට උගන්වන කෙනා, ඔබ ශ්‍රේෂ්ඨයි කියලා කියන කෙනා, ඔබට ආදර්ශයක් දුන්නු කෙනා එක තැනකදී කඩාගෙන වැටෙන්න පුළුවන්. හැමතිස්සෙම ඔබගේ ආදර්ශය ස්වාමීන් වහන්සේ. ඒ හැම කෙනෙම මග සලකුණක් විතරයි. සලකුණු වල නතර වෙන්නට එපා. ඒ තරුව කඩාගෙන වැටෙනවා. තරු තුර නතර වෙන්නට එපා. නමුත් ඔබ පෙන්නන, ඒ අය පෙන්නන දිශාවක් තියෙනවා. එතනට යන්න. මගේ ආදර ප්‍රේමන්තයනි. ඒ නිසා ධර්මිෂ්ඨකම ඒ තැන් වලින් එහාට යන තැනක්. ඒ කියන්නේ ලෝකේ රාමුවෙන් එහාට යන තැනක්. ලෝකේ කතා කරන ලෙවල් එකෙන් එහාට යන තැනක්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වචන ගන්න. මිනී නොමරන්න වචනේ කතා කළා කියනවා. මිනී මරන්නට එපා. මිනී මරණ කවරෙකු වුවද විනිශ්චයට යටත් වනු ඇතැයි පැරැන්නන් කී බව ඔබ අසා ඇත. නික්මයාම 20:17 කතා කරනවා. මිනී මරන්න එපා. හරි ක්ලියර්. මිනී මරන්නේ නැහැ. හරි මිනී මරන්න එපා. ඒක ක්ලියර්. මිනී මරන්නේ නැහැ. ඒක මයි ප්‍රමාන්තනේ. දැන් ඒක තමයි සාමාන්‍ය ලෙවල් එක. සාමාන්‍ය තලය ලෝකේ ජීවත් වෙන තලය මිනි කියන්නේ ලෝකේ ස්ටේට් ලෝ එක ලෝකේ විනිශ්චය ඒක එම තලයක තියෙන මිනි මරන්න එපා. හැබැයි ස්වාමීන් වහන්සේ කතා කරනවා. පැරණිගෙන කී බව භාෂායත 22 ඒත් මම ඔබට කියමි තමාගේ සහෝදරයා සමග කෝපවන කවරෙකු වුවද ඔහු අධිකරණයට යටත් වෙනු ඇත. ජේසු කතා කරන්නේ රූට් එක ගැන. මිනී මරන්නේ නැහැ. හැබැයි ඇතුලේ තියෙන කේන්තිය මගේ ප්‍රමාන්තනේ. ඇතුලේ තියෙන කේන්තිය කෝප වෙන කවරෙක් මේ කෝපය කියන වචනේ මගේ ප්‍රමාන්තනේ කෝපය කියන වචනය කෝපයේ වර්ග දෙකක් තියෙනවා. එකක් ඉක්මන් කෝපය, ක්ෂණික කෝපය. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. කෝපයක් තියෙනවා ඔබ හිත ඇතුලේ ධාරණය කරගෙන
තරහගෙන ඉන්න අවස්ථාවක් එනකම් පැසව ඉක්මන් කෝපය අපිටත් තියෙනවා. කෙනෙක්වත් කේන්ති යනවා නැද්ද? ඒක ඉක්මන් කෝපය උන්වහන්සේ කතා එකයි පවුලතුමා කියන්නේ බත් එක ඉදෙනකන් විතරක්, ඉර උදා වෙනකන් විතරක් කෝපය ඒක ඉන් එහාට අරගෙන යන්න එපා. සෙටල් වෙන්න ටක් ගාලා කතා කරන්න. හරි. ඒක අල්ලගෙන යන්න එපා. හැබැයි සමහර අය ඉන්නවා අල්ලගෙන මාස ගණන් නැද්ද? ඔක අල්ලගෙන අර මේ ප්‍රසවන කෝපය. උන්වහන්සේ කතා කළා කියනවා. කෙනෙක් මරද්දි එකපාර රුචිරාණනි මරන්න, එකපාරම මරන්න එන්න මරන්න මැරුවා. තේරෙනවද? එහෙම මරන්නේ නැහනේ. මගේ ප්‍රමාන්තනේ මෙහෙම කරනවා. මෙහෙම ඉඳලා පස්සවල තමයි මරන්නේ. සමහර මරන්නේ නැහැ. මරන්නේ නැත්නම් බය නිසා. නේද? මරුවොත් මොනවද? හැබැයි තුලින් අනේ අම්මෝ. එක දවසක් එක මිනිස්සෙක් ගාව එළදෙනෙක් හිටියලු. හරිද? එළදෙනෙක් ඉඳලා එළදෙන නැන්දම්මා කිරි දොවද්දි එළදෙනගේ නැන්දම්මට එළදෙන පයින් ගහලා නැන්දම්ම මැරුණලු. මල ගෙදර කට්ටිය ඇවිල්ලා පවුවදා පොලිමයි ඉන්නලු කට්ටියම. මොකද එළදෙනම සල්ලි දීලා අරගෙන යන්න. තේරුණාද කියන එක? මම ප්‍රේමන්තනේ ඒම ඒ කියන්නේ අපි ඇත්තවලේ කොච්චර තරහක ඉන්නවද සමහර වෙලාවට. ජේසුස් කතා කරන්නේ රූට් එක ගැන. මම ආදරේ මේ චතාරිකේ හිතන්න කාත් එක්කද තරහ? ඔබගේ ජීවිතේ නැති කරපු, ඔබගේ ජීවිතේ සමහර වෙලාවට විනාශම කරපු, ඒක ඔබගේ ජීවිතේ නාස්තිම කරපු, පාවිච්චි කරලා ඔබ අතහැරපු, ඔබගේ ප්‍රමාද ඔබ රවට්ටපු එක්කෙනා මතක තියාගන්න. සමාව දෙනවා කියන්නේ බිලි වෙනව නෙමෙයි හොඳේ. ඒක මෝඩකමක්. දැන් ඔබට අතවර කරපු කෙනෙක්ට සමාව දීලා කියනවා ආයිත් මාව අතවර කරන්න මම සමාව දුන්නා. ඒක ගොබ්බකම. මෝඩයි. ඔබ දැනගන්න. ඒ කියන්නේ ඔබ එතන ගිහිලා ආයි බිලි වෙනව නෙමෙයි. මට සමාව වෙන්න කියනවා. සමාව වෙන්න. හැබැයි ඔබ මය ප්‍රමාතනේ ඒ කියන්නේ forgive and forget. ඒ සිද්ධිය නිදහස් කරන්න. ඒ සිද්ධිය නිදහස් කරන්න. හැබැයි ඔබගේ ජීවිතේ මතක තියාගන්න. අපි හිතමු මෙලෙච්ච තැනක් තියෙනවා නම් එතනින් ඔබ පරික්ෂම් වෙනම දෙයක්. ස්වාමීන් වහන්සේ ඒ පාර නෙමෙයි නම් පෙන්වන්නේ වැරදි පාරක ගිහිල්ලා අපිට සම්බන්ධ වෙච්ච අය, පාපයට වට්ටපු අය සමාව දෙනවා කියලා කියන්නේ ඒගොල්ලොත් එක්ක ආයි chat කරලා කතා කරලා නෑ. සමාව දෙන්න. ඔබ වෙන මාවතකට එන්න වෙනවා. ස්වාමීන් වහන්සේ වෙන මාවතක ඔබ අරගෙන යන්නේ. ඔබට හරි නිදහස්. ඒ පුද්ගලයා දැක්කත් මම නිදහස්. මට මෙහෙම කරානේ කියලා ආයෙත් නැහැ. සමහර වෙලාවට අර පාර ගිහිල්ලා ආයෙත් ඒ වගේම තැනකට වැටෙනවා. ආයෙ සමාව දෙනවා. ආයෙ වැටෙනවා. නෑ. ඔළුවක් තියනවා කල්පනා කරන්න. මගේ ආදර ප්‍රේමන්තනේ ඔබගෙන් කෙනෙක්ට වරදක් වුණා නම් සමාව වෙන්න. අපි හිතමු ඔබ වැරදි සම්බන්ධතාවක ඉන්නවා. ඔබ දන්නවා මේ පුද්ගලයා විශ්ව ඔබ දුර්වලයි. හරි යාගෙන් වැරද්දක් වුණා සමාව දුන්නා. හැබැයි ඔබට තේරෙනවා නම් මේ පුද්ගලයාත් එක්ක ඔබ දුර්වලයි පාපයට වැටෙන්න පුළුවන් කියලා කරුණා කරලා අයින් වෙන්න. අත කපලා අයින් වෙන්න. අදාළ නැහැ. ඒ නිසා පාපයත් එක්ක never toy with sin. පාපේ හුරුතල් කරන්න යන්න එපා. සමාව දෙනවා කියන එක තේරුම් ගන්න. ඒක හරි දයාබර දෙයක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ශුද්ධාත්මයන් තුළ ඔබව නිදහස් කරන අත්දැකීමක්. නමුත් ඔබගේ ජීවිතයේ ප්‍රතිපත්තිය, ඔබගේ ජීවිතයේ මායම ඉර අඳින්න ඕනේ ඔබ හැම කෙනෙක්ම. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. කෝපය සමගි සහෝදරයාට මෝඩයා කියා ගරවන කවරකුවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයටත් වෙනවා. මෝඩයා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා නම් ඔබ කියන ඒවා කිව්වොත් නැද්ද? තේරුණාද කියන එක? අම්මා කේන්ති ගියාම කොහොමද ළමයින්ට බය? අන්න මෝඩයාද කියන්නේ? මගේ ආදර ප්‍රේමන්තනේ. නැද්ද? මේ වචන බයිබලේ ලියන්න බෑනේ. ඒකේ මෝඩයා කියලා තියෙන්නේ. ඊට පස්සේ උනාස කියනවා තමගේ සහෝදරයන් මෝඩයා කියා ගරහන කවරකුවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වෙනව ඇත. ජඩයා කියා ගරහන කවරකුවද ඔහු නිරාගින්නට ගොදුරු වෙනව ඇත. ස්වාමීන් වහන්සේගේ විනිශ්චය වෙනම තලයක තියෙනවා. ඒ කියන්නේ අර තරහ වචනයට එන වෙලාවක්. ස්වාමීන් වහන්සේ කතා කරන්නේ රූට් එක. මගේ අතට ඔබ කොහොමද සමාව දෙන්නේ? ඔබ කොහොමද සමාව දෙන්නේ? ඔබ සමාව දෙන්නේ පොරොන්දුවක් එක්ක. ඔබ සිද්ධියේ අයිතිය මගේ ප්‍රේමාන්තනේ එක වෙනම තලයක තියෙන්නේ. සිද්ධියේ අයිතිය
අපි කොල්ල ටික තියන්නේ මෙතන. ඔබ ගිහලාද? හොරර කෙනෙක් ඉන්නවා. මගේ ආදරේ මන්තිනේ. සිද්ධිය ආයිතිය. චුටි පොඩි එකේ කවුරු හරි මගේ ගාවට එවන්න. පොඩි කෙනෙක් කවුරු හරි. සිද්ධිය ආයිතිය කියන එක. සිද්ධිය ආයිතිය. හිතන්න දැන් මගේ ආදරේ මන්තිනේ. දැන් මේ මගේ වටින පුතක් කියලා හිතන්න. කවුරුත් නැද්ද? කවුරුත් නැද්ද? හිතන්න යාටින හරි වටින එකක් කියලා හිතන්න. දැන් පුතා මේක ඉරන්. බය නැතුව දැන් අම්මා දෙන්නයි තයි මට මගේ වටින නැද්ද? මගේ වටින පුතා ඉරුවා. මගේ ආදර ප්‍රමාන්තේ නේ. ශිරපෙරි වෙන්න ෆාදර් ගාවට එන්න උඩට එන්න. දැන් මගේ මේ පොත ඉරිලා. මට මේක දකින්න වෙලාවේ අර මගේ සුරෝමර විශ්‍රාම මේ සුඩ තියෙනවා. එතන මං කිව්වේ දකින්න වෙලාව තේරුණාද මම අනිත් පැත්ත හැරෙව්වා. දකින්න වෙලාවේ කේන්ති යනවා. ඒ කියන්නේ මොකක්ද? මම මේ සිද්ධියේ අයිතිය දීලා තින්නේ මේ පුතාට. මම මේ සිද්ධිය ඇතුළට ගිහිල්ලා මාව ඉලිප්පිලා මගේ පොත පළවෙනි පිටුවම ඉරුවා. නේ තමයි මගේ පොත මට මේක මම මොකද කරන්නේ? මම මොකද දැන් මට මේක කොහොමද මේක අලවන්න බෑනේ මේක දැන් මේක මම එක්ක නහිනවා. ජීවිතේට සමාව දෙන්න බෑ. ඉතින් මම it's okay පුතේ it's okay නෑ. it's okay ඒකයි forgive and forget වෙන්නේ නැත්තේ. forgive කරන්න forget කරගන්න බෑ. මගේ ආදර ප්‍රමාන්තනේ මම මේ සිද්ධිය ස්වාමීන් වහන්සේ ගාවට අරගෙන යනවා. තාත්තේ අබ්බා ඩඩා අප්පච්චි මගේ පුතේ ඉරිලා මට රිදිලා මේක අයි බෝස් එක ඉරන්න දුන්නේ ඇයි එහෙම කරේ? මම ආසයිනේ මේකට. හැබැයි මම දන්නවා ඔයා මේක දැක්කා. මම දන්නවා ඒක දැකලා ඒකට ඉඩ දුන්නා. ඇයි එහෙම දුන්නේ? මේක ඔබ ගනුදෙනු කරනවා. මේක ස්වාමීන් වහන්සේට ගනුදෙනු කරනවා. මේක ගනුදෙනු කරගෙන යනකොට මගේ ප්‍රේමාන්තයනේ. මම මෙයාත් එක්ක තියෙනවා මෙයාට රියැක්ට් කරන එක නතර කරලා මම මේක ස්වාමීන් වහන්සේට රෙස්පොන්ඩ් කරනවා. රෙස්පොන්ඩ් කරද්දී උන්වහන්සේ පෙන්නනවා ලස්සන දෙයක්. උන්වහන්සේ පෙන්නනවා මේක ඒ ඉරිච්ච දේ හරහා උන්වහන්සේ කරන්නට යන දෙයක්. ඒක ඔබට තේරෙන්නේ නැහැ. ඒක ඉරණකම් තේරෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයට කරන්න යන දේ ඒ ඉරිච්ච පිටුවෙන් උන්වහන්සේ මෙහෙම දෙයක් කරයින් පස්සේ ඒ කියන්නේ අරගෙන පැටියෝ එක. ඒ කියන්නේ මේ ඉරිච්ච දේ උන්වහන්සේ මහිමයකට පෙරලනවා. ඔබ පොරොන්දු අයිති කරගන්නවා. ඒ කියන්නේ ඒ සිද්ධිය ඇතුලේ හිර වෙන්නේ නැතුව මම සිද්ධියෙන් එළියට ඇවිල්ලා ශුද්ධාත්මයන් තුළ ඒතන දකින්නවා. මම දන්නවා මම වචනේ අයිති කරගන්නවා. රෝම 8 වෙනි පරිච්ඡේදය 28 වෙනි වගන්තිය. මම වචනේ අයිති කරගන්නවා. මොකක්ද? උන්වහන්සේට ප්‍රේම කරන අයගේ ජීවිතවල උන්වහන්සේ කැඳවනු ලැබුව අයට සමාන පුතේ රෝම 8:28 උන්වහන්සේ කතා කරන වචනේ ගන්න. රෝම 8:28 උන්වහන්සේ කතා කරලා තවද දෙවියන් වහන්සේගේ අදහස් වලස කැඳවනු ලැබුවන්ට එනම් උන්වහන්සේට ප්‍රේම කරන අයට සියල්ලෙහිදීම උන්වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. ඇත්තටම මේ පොරොන්දු වයිති කරගත්තයින් පස්සේ මේ දරුවව මම නිදහස් කරන එක ලේසි. පොත දෙන්නේ නැහැ උනාට හොඳේ. පොත දෙන්න එයාට ආයි. නමුත් මම ඒ සිද්ධිය හරහා මම ඒක අයිති කරගන්නවා. මගේ ආදර ප්‍රේමාන්තයනේ thank you පුතේ. මගේ ආදර ප්‍රේමාන්තයනේ අපි දුක කෙනෙක් මොනවාරි හොරකම් කරා කියලා. එයාට සමාව දීලා සමාව දෙනක වෙනම දෙයක්. ආයි දොරවල් ඇරලා තියන්න එපා. පරිස්සම් කරගන්න. ඒක වෙනම කතාවක්. ඒක වෙනම කතන්දරයක්. බුදුන්වහන්සේ අද කතා කරලා කියනවා බලන්න ඔබගේ සහෝදරයාට ජඩයා කියන කෙනෙක්ද කවුරු එව් නිරාගින්නට යනවා ඊළඟ වගන්ති බලන්න. එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව යම්කිසි අමනාපයක් ඇතිව සිටින බව එහිදී සිහි වී නම් මගේ ආදර ප්‍රේමාන්තනේ
ඔබට මතක් වෙනවා මෙයා මාත් එක්ක අවුලෙන් ඉන්නේ. මෙයා මාත් එක්ක අවුලෙන් ඉන්නේ. මෙයා මාත් එක්ක ප්‍රශ්නෙක ඉන්නේ. එහෙම අපිට දැන් කී දෙනෙක් ඉන්නවද? අද මෙච්චර කලබ ඉන්නේ නැති. එයානේ ප්‍රශ්නය මට අවුලක් නැහැ. එයාට මම මොනවා කරන්නද? එයා අවුල් නම්. මගේ අදාළත්වයක් නැහැ. මොකද ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා එක කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ බලන්න උන්වහන්සේ කතා කළා කියන වචනය. එක කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ පැහැදිලිවම ඔබ මාව අවදි කරනවා මේ වචනයත් එක්ක. 12 වෙනි වගන්තිය කියනවා 26 වෙනි වගන්තිය බලන්න. මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමග සියලු අවයවයෝ වේදනා විඳිති. එලෙසම එක අවයවයක් ගෞරව ලබයි නම් ඒ සමග සියලුම අවයවයෝ ප්‍රීති වෙති. කවුරු හරි අමනාපයි කියන්නේ අතුවාල වෙලා එයා අවුලක ඉන්නේ. ඔබගේ ආදර ප්‍රමාණයට උදව් වෙන්න. ඔබ බහැපත් වෙන්න එතනට යන්න. මොකද මේ පූජාසනයේ පඬුර ගැන කතා කරන්නේ? මොකද උන්වහන්සේ මේ පඬුර ඔප්පු කරනවා කියන එක කතා කරලා කියන්නේ? පූජාසනයේ පඬුරක් ගෙනගෙන එද්දී උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියන වචනයක් තියෙනවා. මගේ ආදර ප්‍රමාණයනි අපි දකිනවා උප්පත්ති කතා පොතේ 4 වෙනි පරිච්ඡේදය. උප්පත්ති කතා පොතේ 4 වෙනි පරිච්ඡේදයේ කායින් ආබෙල්ගේ පඬුර බලන්න. කායින් ආබෙල්ගේ පඬුර උන්වහන්සේ ආබෙල්ගේ පඬුර පිළිගන්න සිද්ධිය බලන්න. වචනය බලන්න 4 වෙනි වගන්තිය. ආබෙල්ද සිය බැටළු රැළේ කොළඳුල් පැටවන්ගෙන් සමහරකුද ඔවුන්ගේ හොඳම කොටස්ද ගෙන සමිදානන් වහන්සේට පූජා කළේය. අපි හැමෝම කියනවා සමිදානන් වහන්සේද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත්සේක. පඬුර විතරක් නෙමෙයි ඔබ පූජා කරන්නේ. පඬුරත් එක්ක ඔබගේ ජීවිතය පූජා කරනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි ඒකයි වැදගත්කම, ඒකයි ලස්සන. ජේසුස් වහන්සේ කියනවා ඔබ පඬුරක් ඔප්පු කරද්දී මම ඔබවත් අයිති කරගන්නවා. ඔබත් එක්කයි මම ඔබව බාරගන්නේ. ජීවිතය මම බාර ගන්නවා. ඒකට ඒ ජීවිතයත් එක්ක ගැටෙන අය විසඳ ගන්න ස්වර්ගයේ වැඩ සිටින අපේ තාත්තා. ඒ නිසා උදව් වෙන්න. එයාගේ මානය සෙකන්ඩ් වෙන්න බැරි ගතියක් ඇති. සමහරට එයා වැරදි වැටහීමක ඇත්තේ. වාගිලා ක්ලියර් කරන්න. ඔබ මේ ස්ටෙප් එක ගන්න. නිදහස් වෙන්න, නිදහස් කරන්න මගේ ප්‍රේමාන්තයනේ. අතිශය සුන්දර අත්දැකීමක්. අවසාන වශයෙන් උන්වහන්සේ කතා කළා කියනවා. මම මෙතනට තමයි ආසම තැන ඊළඟ වගන්සය. ඔබේ විරුද්ධකාරයා සමග උසාවියට යන මගදීම ඉක්මනින් ඔහු හා සමගි වන්න. නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට බාර දෙන්නේය. නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියට බාර දෙන්නේය. නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියට බාර දෙන්නේය. ඔබද හිරගෙයි දමනු ලබන්නේය. අවසාන සැබවින් මම ඔබට කියමි අන්තිම සතියේටම දඩය ගෙවන තෙක් ඔබ කිසිසේත් එයින් පිට වී නොයන්නේය. මගේ ආදර ප්‍රේමාන්තයනි. අපි විනිශ්චයට යන ගමනේ ඉන්නේ. අපි සෙටල් කරගන්න තියෙන දේ අද සෙටල් කරගමු. අවසානයේදී එක සෙටල් කරගන්න බෑ. දාවිද් බෙත්ෂෙබා සමග පව් කරලා උරියාව මරලා ඒ සොල්දාදුවන්ව ෆ්‍රන්ට් ලයින් එකේ ඉන්න ගොඩාක් දෙනෙක්ව මරලා දාවිද් පව් කරයි කියලා දැනගත්තයින් පස්සේ ගීතාවලිය 51 දාවිද් සමාව ඉල්ලනවා දෙවියන් වහන්සේගෙන්. දාවිද් දෙවියන් වහන්සේගේ සමාව ඉල්ලද්දී මේ කවුද කවට විරුද්ධවද පව් කරේ කියලා කතා කරලා කියනවා. දාවිද් දයාබරව ස්වාමින් වහන්සේ සමාන වහන්සේ ඉදිරියේ මෙන්න මෙහෙම කියනවා මගේ ප්‍රේමාන්තයනි. මං ඔබට විරුද්ධව පව් කළෙමි. ඔබට 4 වෙනි වගන්තිය ඔබට විරුද්ධව පව් කළෙමි. ගීතාවලිය 51:4 ඔබට විරුද්ධව පව් කළෙමි. ඔබට පමණක් විරුද්ධව පව් කළෙමි. හරි බෙත්ෂෙබාව ඇඩල්ටරි උරියාව මර්ඩර් අනිත් මර්ඩර් රජවරු යුද්ධයට යන කාලේ ඒ ඔක්කොම හරි. හැබැයි දාවිද් කියන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට විරුද්ධව පව් කරේ. අවසානයේ ඔබ වහන්සේට විරුද්ධවයි. ඔබ වහන්සේගේ දරුවා, ඔබ වහන්සේගේ වෙලාව ඔබ වහන්සේට විරුද්ධව පව් කරේ. මගේ ආදර අම්මේ තාත්තේ පුතේ ඔබට මට දැනෙන්න ඕනේ එක. ඒ සහෝදර ඕනම පාපයකදී ඔබ වහන්සේට විරුද්ධව පව් කළා. උන්වහන්සේ කතා කරලා කියනවා පුතේ ඒක සෙටල් කරගන්න. පඬුර ගෙනන්න ඉස්සෙල්ලා සෙටල් කරගන්න. මේ අද දවසේ ඔබ කරන්න තියෙන දේ. මගේ ආදර ප්‍රේමාන්තනේ මගේ මාමා ඇක්සිඩන්ට් වුණා. ඇක්සිඩන්ට් වෙලා ස්ටියරින් වීල් එක බඩට ඇනුණා. මගේ අම්මගේ මල්ලි පුදුම දුකක් විඳලා සතියක් ICU එකේ ඉඳලා යන්න නැති වුණා.
ඒ වෙනකොට මගේ ලොකු මාමා අම්මගේ ලොකු අයියා එයාත් එක්ක ප්‍රශ්නයක හිටියා. ඒගොල්ලෝ ලොකු සම්බන්ධ බැඳීමක් ලොකු ආදරේ තිබිච්ච පාල ඒ ප්‍රශ්නේ විඳලා ලොකු මාමා ඒ චුටි මාමට කනට ගහලා තිබුණා. මූණට ගහලා තිබුණා. ඒ වගේ එයා ලොකු අයියා කියන හැඟීමත් එක්ක. ඒ මාමා නැති වුණායින් පස්සේ මම දැක්ක ගහක් බදාගෙන කික්කක් ගහනවා. විසඳගත්තේ නෑ. විසඳගත්තේ නැතුව අන්තිමට කතා කරන්න තියෙන දේ අන්තිමට කරන්න තියෙන දේ කරන්නේ නැතුව මෑදර ජුසෙමස් පියතුමා එකයි කියන්නේ ඔබගේ ජීවිත කාලේ කරපු දේ කරන්න බැරි වෙච්ච දේ මරණ මොහොතේ කරන්න බෑ. ඔබ දන්නේ නෑ මේ වෙනකොට නැද්ද මේ වෙනකොට බෝම්බ එකක් අරගෙන මේ පල්ලිය පුපුරයිද කියලා දන්නේ නෑ. බෝ මම ඔස්සලා කතාව කඩ නැද්ද? මගේ ආද ඔය යනකොට ඉස්සරහා ඔබ මාව හැප්පිලා මැරෙයි දන්නේ නැහැ. මොහොත කියන එක ඔබ මොන ඉන්ෂුරන්ස් එක කරලා තිබ්බත් ඒ මොහොත වෙනස් වෙන්නේ නැහැ. මගේ ආදර බිමන්දනේ ඒ මොහොත නිසා යන මග සෙටල් කරගන්න. චූටි දේ ස්වාමීන් වහන්සේ ගාවට රිදිච්ච තැන අරගෙන ගිහිල්ලා ඒ තාත්තත් එක සෙටල් කරගන්න. ඒක සෙටල් කරගන්න බෑ. ඔබගේ සහෝදරයාට සමාව දෙන්න නැතු ඔබට සමාව ලැබෙන්නේ නැහැ. එනිසා ඒ තාත්තව සතුටු කරන්න චූටි හර්ට් කරපු අය නම් ඔගේ ජීවිතේ තිත්තකමක් තියෙනවා නම් එයා විසඳ ගන්න. ලෝක විනිශ්චය දවසේදී ඔබ මැරෙන මොහොතදී ඔබට කරන්න බෑ. මගේ ආදර ප්‍රේමාන්තයනි එනිසා මොකක්ද අද දවසේ වචනේ අවසන් කරන්නම්. මගේ ජීවිතේ බලපාපු මෙන්න මේ කතන්දරයත් එක්ක. එක මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහයා මිනිමරුවෙක් නෙමෙයි හැබැයි රණ්ඩුවකට පැටලෙනවා. රණ්ඩුවකට පැටලිලා මගේ ප්‍රේමන්තනේ ඒ රණ්ඩුව යන අතර වාරේ ඒ මිනිස්සයා ඒ තරහකාරයව තල්ලු කරනවා. තල්ලු කරපු වාර කකුල පැටලිලා කෙලිම පුංචි මොලේ පොළවේ ගලක වැදිලා එයා එතන මැරෙනවා. ඒක දැක්කම පස්සේ මේ මිනිස්සයා වෙනදම ඉගෙන කර ගියා ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ දැන් මේ මිනි මරණ අදහසක් නෙමෙයි දැන් මේ මිනිස්සයා මැරිලා ඔළුව තෝන්තු වෙලා කරාගන්න දෙයක් නැතුව කරාගන්න හිතාගන්න බෑ. මේ මිනිස්සයා එතන කවුරුත් නැහැ. හැමදේම අතහැරලා දාලා දුවනවා. ඊට පස්සේ කොමරි ස්ටේෂන් එකට ගිහලා ටිකට් එක අරගෙන එයා තුර පැත්තකට පැනලා යනවා. ඒ පැනලා යනකොට මෙන්න ඇස් වලින් කඳුළු වෙනවා. ඔළුව අවුල් වෙලා හොඳටම ඩිස්ටර්බ් ඒ කාමරේට පේන නිසා එයා අර දොරකඩ කෝච්චියේ දොරකඩ ආවිලා අර එයා හොඳටම තේරෙනවා මම අවුල් කියලා. ඒක මිනිස්සෙක් එයා බලන් ඉන්නවා. ඔබ්සර්ව් කරනවා මේ ලොකු අවුලක එළිය බලන් ඉන්නවා. අර කෝච්චියේ මේකේ ඔළුව ගහ ගන්නවා ඩිස්ටර්බ්. ඒ මිනිස්සයා හිමිට ඇවිල්ලා ඔරේසින් තට්ටු කරලා අහනවා පුතා මොකක්ද ප්‍රශ්නේ? නෑ අංකල් කිසි දෙයක් නැහැ කියලා කියද්දි නෑ ආයෙත් අහනවා පුතා මොකද්ද ප්‍රශ්නේ? වෙවුල කියනවා මගේ අතේ මිනිස්සෙක් මැරුණා. මම මරන්න හිටියේ නෑ. මම දන්නේ නෑ. මම මිනි මරුවෙක්. මම කරගන්න දෙයක් නෑ. මට මගේ ජීවිතේ ඉවරයි. මම දන්නේ නෑ. මේ මිනිස්සයා මොකද කරන්නේ? මේ වයසක මිනිස්සයා ඔරේසින් අල්ලලා කියන පුතා දුවන්න එපා. ඊළඟ ස්ටේෂන් එකේ මම කියන දේ හොඳට අහගන්න. ඊළඟ ස්ටේෂන් එකෙන් බහින්න. ඊළඟ ස්ටේෂන් බහින්න බය වෙන්න එපා. කෙලිම පොලිසියට යන්න. කෙලිම පොලිසියට ගිහිල්ලා ඇත්ත කියන්න. බාර වෙන්න. දැන් එම කියද්දී මට ටිකක් බයයි. හැබැයි මේ වචනේ ඇහෙද්දී එන අමුතුම ශක්තියක් ඇතේරෙන කරන්නේ මම යනවා. මම පොලිසියට බාර වෙනවා. ඊළඟ ස්ටේෂන් එකෙන් බහිනවා. මේ තරුණයා යනවා. පොලිසියට ගිහිල්ලා බාර වෙනවා. හරි. ඊට පස්සේ මාංචු දාලා දානවා. දැන් උන උසාවි දානවා මිනිමරුමක් නිසා. උසාවියේ ලැජ්ජයි. මාංචු දාගෙන වින්දේ විදියට දැන් වැරදි කරු විදියට දැන් එනවා. ඔළුව බිම පාටද ඔළුව උස්සලවත් බලන්නේ මිනිස්සු ගොඩ. බිම් බලාගෙන එද්දි දැන් කූඩුවට නගිනවා. මාංචු පිටින් අර ගරාදිවට අල්ලගෙන ඉන්නවා. විනිශ්චයකාරයා කතා කරනවා. විනිශ්චයකාරයා කතා කරපු ගමන්ම
එන හරි ෆැමිලියර් වොයිස් එකක්. ඔළුව ඔස්සලා බලද්දී අර කෝච්චියේ මිනිස්සයා ජජ් කෙනෙක්. එයා තමයි ජජ්. එයා එක්සැක්ට්ලි කතාව දන්නවා. දඬුවම් දෙනවා. හැබැයි අඩුම දඬුවම දෙනවා. මගේ ආදර ප්‍රේමන්තයනේ ඔබට මට විනිශ්චය මගදී විසඳ ගන්න ඉන්න විනිශ්චයකාරයා ඔබගේ මගේ ස්වාමින් වහන්සේ. උන්වහන්සේට දඬුවම් ඕනේ නැහැ. උන්වහන්සේ කුරුසේ දඬුවම් විඳලා ඔබව නිදහස් කරලා ඉවරයි. ඒ නිසා යකාට අවු වෙන්නට එපා. ඔබගේ ජීවිතේ සමාව දෙන්න තියෙන තැන, නිදහස් කරගන්න තියෙන තැන අදම නිදහස් කරන්න. නිදහස් කරලා ඔබ ඒ තාබර ආදරය අයිති කරගන්න. ස්වාමින් වහන්සේගේ ස්වර්ගය හිමි කරගන්න. ඔබගේ පාපයට සමාව ලබා ගන්න. යාඥාව අසනු යාඥාවක් කරන්න. ඒ තැනට යන්න. එට නෙමේ ඒ අදයි මගේ ප්‍රේමවන්තයනි මේ ජීවිත වෙලා ජීවත් වෙන වෙලාවේ හැම දුබලකමක්ම තිත්තකමක්ම තුවාලයක්ම සෙටල් කරගන්න නිදහස් කරන්න මගේ ආදර ප්‍රේමවන්තයනි ස්වාමීන් වහන්සේගේ වචනය අද අපිට ආරාධනා කරනවා. අපි ජේසුට අපි ආගාවට එන්න කියමු. අද විශේෂ දවසක් ජේසුට එන්න කියලා අපි මුල්ල ඉඳන් සමාව ගන්න යනවා. සමාව දෙන්න යනවා. සමාව ගන්න යනවා. එනිසා මේ සුන්දර රාත්‍රිය ඔබ මාව ස්වර්ගික අත්දැකීමකට ඔසවන ජීවිතයේ සැබවින්ම මේ මෙටනොයාව ශුභ ඒ වෙනස්කම අයිති කරගන්නට ස්වාමින් වහන්සේට අපි අතරට එන්න කියමු. අපි හැම කෙනෙක්ම දනගසමු.